තෙරුවන් සරණයි දරුවනේ. අපි අකණ්ඩව පවත්වාගෙන යනු ලබන මේ පාඩම් මාලාව තුල අද අපි කතා කරන්නේ මීට පෙර අපි කතා කළ සමත භාවනාවේ අනිත් ප්‍රභේදය වන භාවනාවේ ප්‍රභේද දෙකක් තියෙනවා. ඒ ප්‍රභේද දෙකෙන් අපි සමත භාවනාව කතා කළා. ඒ අනුව අනිත් ප්‍රභේදය වන විදර්ශනා භාවනාව පිළිබඳව අවධානය යොමු කරන්න. දුවේ පුතේ, විදර්ශනා භාවනාව 10 ශ්‍රේණියට අදාළව 5 වන පාඩමත් 11 ශ්‍රේණියට අදාළව 4 වන පාඩමත් යන පාඩම් දෙකෙහිම අන්තර්ගතයක් ලෙස මේ පාඩම සකස් කරලා තියෙනවා. දැන් භාවනාව කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව මේ දරුවෝ දන්නවා. අපි මුල් පාඩමේදී භාවනාව පිළිබඳව කතා කරලා තමයි සමත භාවනාව පිළිබඳව අවධානය යොමු කරන්නට යෙදුනේ. ඒ අනුව දරුවනේ, ඔබ දන්නවා සෑම අප සමාජ සංස්කෘතියකම පාහේ මරණය කියන එක පොදු ධර්මතාවයක්. උපතත් සමග මේ ලෝකයේ ජීවි අජීවී සමස්ත පරිසරයටම නියත වූ ධර්මතාවයක් තමයි පුතේ මරණය කියලා කියන්නේ. ඒත් එක්කම අපේ රටේ ඔබේ ගමේ බෞද්ධ පරිසරයක මරණයක් සිදු වූ විට ඒ සඳහා අනුගමනය කරනු ලබන ආගමික වත්පිළිවෙත් වලට ඔබ සහභාගී වෙලා තියෙනවා. එහිදී අපි හැමෝම ඒ මරණය බලලා මරණානුස්සති භාවනාව සිද්ධ කළ යුතු වෙනවා. ඒ තමයි බෞද්ධ ක්‍රමවේදය. ඒත් එක්කම පුතේ පාංශකූලයේ සඳහා වඩින හාමුදුරන් වහන්සේලා සජ්ජායනය කරනු ලබන ගාථා පාඨයක් තියෙනවා. ඒ ගාථා පාඨය තමයි මේ දිස් වෙන්නේ. ඒ ගාථාව ඔබේ දෙසවනට බොහොම හුරු පුරුදු ගාථා පාඨයක්. සියලු සංස්කාර ධර්මයන් ඒ අනිත්‍යතාව එමගින් පැහැදිලි කරනවා. අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං ූපසමෝසුකෝ. ඉපදෙන දේවල් විනාශ වෙනවා, මැරෙනවා. ඒකලෝක ධර්මතාවයක් බව පුතේ එමගින් පැහැදිලි වෙනවා. එහෙනම් පුතේ මේ ගාථාව විදර්ශනා භාවනාවට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අපිට දැන් තේරුම් ගන්න පුළුවන් වෙයි ඉදිරියේදී කතා කරනු ලබන කාරණාත් එක්ක. ඒත් එක්කම මගේ පුතේ විදර්ශනා භාවනාව කියලා කියන්නේ විශේෂයෙන් පස්සතීතේ විපස්සනා. විශේෂ වශයෙන් දකිනවා බලනවා යන අර්ථයෙන් විපස්සනා කියලා කියනවා. මගේ පුතේ
විශේෂයෙන් බලනවා කියලා කියන්නේ මොනව දිහාද? සුපර් මාකට් එකේ තියෙන ෆැෂන්ස්, එහෙම නැත්නම් විවිධ කලර්ස්, මම අදහස් කරන්නේ විවිධාකාර බඩු බහන්න, ඒ දේවල් දිහා බලන එක නෙවෙයි විශේෂය. පරිසරයේ තියෙන ගහකොළ දිහා බලන එකත් නෙවෙයි. මගේ පුතේ, මෙතන විශේෂයෙන් බලන්නයි කියලා කියන්නේ පංචස්කන්ධය දිහා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූත රූප එකතු වීමෙන් සකස් වෙලා තිබෙන මේ ශරීරය රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ පංචස්කන්ධ පහ දිහා විශේෂයෙන් බලන්නට ඕනේ, විශේෂයෙන් දකින්නට ඕනේ. අනේක තමයි පුතේ විපස්සනාව මගින් අර්ථවත් කරන්නේ. ඒකට පොදු රාමුවක් තියෙනවා පුතේ. ඒ බලන්න ඕන ආකාරය. ඒ පොදු රාමුව තුල ඉඳලා තමයි අපට ඒක බලන්නට අවශ්‍ය වෙන්නේ. ඇයි අපි මෙහිම විපස්සනා භාවනාවක් කියලා එකක්, සමත භාවනාවක් කියලා එකක් ආදී වශයෙන් විවිධ භාවනාව ඉගෙන ගන්න? මගේ පුතේ, බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වීමට පෙර අපි මුලින් කිව්ව සමත භාවනාව තිබුණා කියලා. උන්වහන්සේ ඒ සමත භාවනාවට බෞද්ධ ක්‍රමවේදයක් ඇතුළත් කොටගෙන සමත භාවනාව බෞද්ධ මුහුණුවරකින් ඉදිරිපත් කළා. සමත භාවනාව තුළ ධානවලට සංවැදිලා ඒ ධානවලින් යම් මිස්ටීරියස් things, එහෙම නැත්නම් අద్భుත දේවල් කරන්න පුළුවන් හැකියාවක් උපදවා ගන්න පුළුවන්. ඒ වුණාට පුතේ ඒ తాවකාලිකව විතරයි. එනිසා ලෝතර බුදු පියාණන් වහන්සේට අවශ්‍ය වුණේ මේ මරණය කියන ධර්මතාවයට ස්ථිර විසඳුමක් හොයන්න. ඒ ස්ථිර විසඳුම තමයි ඉපදීම කියන එක නැති කිරීම. End of the bone. birth එක නැති කරාගෙන් පස්සේ අනිකුත් සමස්ත දේම නැති වෙලා යනවා. අපි ඉපදුනා නිසා තමයි පුතේ මේ සමස්ත ක්‍රියාදාමය තුළ අපි දකින ආකාරයට හොඳ නරක, ඒ සැප දුක කියන මේ හැම දෙයක් තුළම අපි ජීවත් වෙන්නේ. එතන දෙයක් තිබුණේ නැත්නම්, එතන සත්වයක් හිටියේ නැත්නම් ඔහුට විඳින්න හෝ දකින්න දෙයක් නැහැ. ඒ නිසා බුදු පියාණන් වහන්සේ හොයාගත්තු දේ තමයි විපස්සනාව කියලා කියන්නේ. ඒ නිසා මේක බුදුදහමට පමණක්ම ආවේනික වූ භාවනා ක්‍රමවේදයක්. අද ලෝකයේ අතීතයේ ඒ තිබුණු සාම්ප්‍රදායික භාවනා ක්‍රමවේද, යෝග ආදිය ජනප්‍රිය වෙමින් පවතිනවා. ඒත් එක්කම මේ බෞද්ධ භාවනාව ලෝකයට ප්‍රතිඵල ලැබෙන භාවනාවක් බවට පත් වෙනවා. ඔබට පේනවා දුවේ පුතේ, මේ දිනවල සමස්ත ලෝකයේ පුරාම කොරෝනා, එහෙම නැත්නම් COVID-19 වෛරසයෙන් දහස් ගණනින් මිය යනවා. අපි විශ්වාස කරනවා හැම ආගමකම විවිධ මතිමතාන්තර, විවිධ දේ ඒ ආගමික මුහුණුවරකින්
ඔවුන් විශ්වාස කරනවා ලෝකය සර්ව බලධාරී දෙවි කෙනෙකුන්ගේ මැවීමක් කියලා. අපි ඒ අදහසට ගරු කරනවා. ඒ වගේම තවත් එක් විශ්වාස කරනවා ලෝකය දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව සියල්ල සිද්ධ වෙන්නේ කියලා. අපි ඒ අදහසටත් ගරු කරනවා. ඒත් මේ ආගමික මුහුණුවරකින් පවතින නිර්මාණවාදී පදනමක් තුළ ගොඩනැගෙන සමස්ත ආගමික ඉගැන්වීම් තුළම ඒ කියනු ලබන දේට වඩා දෙයක් භූමිය තුළ සිදුවීම් පවතිනවා. දෙවියන් වහන්සේට කැමති දේ ලෝකයේ තුල සිද්ධ වෙනවා නම්, දෙවියන් වහන්සේ මේ ලෝකයේ මෙවුවා නම්, මෙබඳු ආකාරයෙන් මානව ජීවිත විනාශයට පත්වන්නේ ඇයි? ඒ දෙවියන් වහන්සේගේ කැමැත්තද? එහෙම වෙන්න පුළුවන්ද? එහෙනම් මගේ පුතේ, විද්‍යාත්මකව අපි ලෝකය යම් පැත්තකට ඇවිල්ලා තියෙනවා. නමුත් මේ විද්‍යාත්මකයයි කියන ලෝකයේ තුල තවදුරටත් අපි මානසිකව යම් ආකාරයක නොදියුණු ආකල්පත් එක්ක ජීවත් වෙනවා. නමුත් මගේ පුතේ, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ පැවැත්ම තීරණය කරන්නේ තමන්. රටක පැවැත්ම තීරණය කරන්නේ ඒ රටේ නායකයින්, ඒ රටේ මිනිස්සු. සමාජයක දිශානතිය වෙනස් කරන්නේ හෝ පවත්වාගෙන යන්නේ ඒ සමාජ ජීවත් වෙන මිනිස්සු. ඒ යථාර්ථයට එහා යථාර්ථයක් මේ ලෝකයේ තුල අපට දකින්න පුළුවන් කමක් නැහැ. එනිසා මිනිස්සු විවිධාකාර දේවල් නිර්මාණය කරගනිමින් තම තමන්ගේ වාසය තුළ විවිධාකාර මිනිස්සු ඒකට ගොදුරු බවට පත් කරගනිමින් අවිඥානික සමාජයක් ගොඩනගාගෙන තම තමන්ගේ න්‍යාය පත්‍රයන් ගොඩනංවා ගැනීමට ඔවුන් නොයෙක් ආකාරයේ කටයුතු කරන ආකාරයක් අපට දකින්න ලැබෙනවා. ඒ අනුව දරුවනේ අපට තේරෙනවා මේ සමාජය තුළ අපි සිද්ධ කළ යුත්තේ කුමක්ද, අවබෝධ කරගත යුත්තේ කුමක්ද කියන කාරණාව පිළිබඳව. නිසා සමත භාවනාවට වඩා විපස්සනා භාවනාව තුළ අපේ ජීවිතයට බුදුදහමේ අපේක්ෂිත ඉලක්කය කරා යන්න මන පිටිවහලක් ගෙන දෙනවා. බුදුරජාණන් වහන්සේ සමත භාවනාවේ වටිනාකම පැහැදිලි කරනවා එක්තරා දෙවි කෙනෙකුට. දවසක් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරනකොට මුළු ජේතවනාරාමයේම ආලෝකවත් කරමින් දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ගෞතමයන් වහන්සේ, ඇතුළත අවුල් පිටතද අවුල්, සත්ව ප්‍රජාව අවුලෙන් වෙලී සිටී, කවරෙක් නම් මේ අවුල් නිරවුල් කරන්නේද? බුදුරජාණන් වහන්සේ මේ දෙවියාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ මෙහෙම: සීල සංවරයේ පිහිටා සමාධිය හා ප්‍රඥාවද වඩන බුද්ධිමත් වූ දක්ෂ වූ කෙලෙස් නසන වීරය ඇති විදර්ශනා ප්‍රඥාවේ යුක්ත වූ තැනැත්තා මේ අවුල් සියල්ල නිරවුල් කරගන්නේය. බලන්න මගේ පුතේ, අපට ප්‍රශ්නයක් කියලා තියෙන්නේ, අපට ගැටලු කියලා තියෙන්නේ, අපට ප්‍රශ්න වැඩි කියලා දැනෙන්නේ අපි
ජීවත් වීමේදී ඒ මූණ පාන ගැටලු ටික විසඳ ගන්න, ඒ ගැටලු ටික තේරුම් ගන්න, ඒ ගැටලු වලට ඔරොත්තු දෙන්න පුළුවන් අවබෝධයක් අපි සතුව නොමැති නිසා. ඒක නෙවෙයිද? පවුලේ හැමදාම ප්‍රශ්න ඇති වෙන්නේ දරුවනේ. ඒ පවුල තුළ තියෙන අනවබෝධය නිසා නෙවෙයිද? ආයතනයක් තුළ හැම වෙලාවෙම ප්‍රශ්න ඇති වෙන්නේ ඒ ආයතනයේ මිනිසුන්ගේ තියෙන එකිනෙකට අනන්‍ය වූ කාර්යභාරය නිසි පරිදි ඉටු නොකිරීම නිසා නෙවෙයිද? රටක දේශපාලන ප්‍රවාහයක, නීති ප්‍රවාහයක, සදාචාරාත්මක ප්‍රවාහයක, සංස්කෘතික ප්‍රවාහයක, ආගමික ප්‍රවාහයක මේ හැමතැනම ගැටලු ඇති කරන්නේ, ගැටලු නිර්මාණය වෙන්නේ මේවා සාමාන්‍ය ප්‍රවේශයක් තුළ නිර්මාණය වෙන යයන් බොහොම පටු දේවල් අවබෝධ කර ගැනීමට ඇති නොහැකියාව නිසා නෙවෙයිද? සමහර වෙලාවට එක වචනයක් නිසා ලෝකයක් ගිනි අවුලන තත්ත්වයට ඇති වෙනවා. ඇයි අපිට බැරි ඒ වචනය වැඩක් නැත්තම් අයින් කරන්න? ඇයි අපි ඒ වචනයකට ප්‍රතිචාර දක්වන්න පෙළඹෙන්නේ? මහා විනාශකාරී ලෙස. අපට අවශ්‍ය කරන්නේ මේ ලෝකයේ සාමකාමී එකකයක් බවට පත් කරන්නද? මේ දරුවෝ අහලා ඇති අතීතයේ රජවරු ආයුධ හැදුවේ යුද්ධය දිනන්න කියලා. ඒත් මගේ පුතේ නූතනයේ යුද්ධය නිර්මාණය කරන්නේ ආයුධ විකුණන්න. ඒක ව්‍යාපාරයක් බවට පත් වෙලා. එහෙනම් මගේ පුතේ අපි මනා අවබෝධයකින් යුතු මිනිසුන් බවට පත් වීම අනිවාර්ය වෙනවා. ඒත් එක්කම පුතේ මේ විදර්ශනා භාවනාව වැඩිම මගින් අපට ලැබෙන්නේ මොනවද? මොන වගේ ප්‍රතිඵලද ලැබෙන්නේ කියන එක පිළිබඳව අපි අවබෝධ කරගන්නට ඕන. විදර්ශනා භාවනාව වැඩිමෙන් දරුවනේ කෙලෙස් ධර්ම නැති කිරීමට අපට පුළුවන් කමක් ඇති වෙනවා. කෙලෙස් ධර්ම කියලා කියන්නේ පුතේ අපි ඇති කරගනු ලබන බැඳීම් නිසා තමයි පුතේ අපට ප්‍රශ්න ඇති වෙන්නේ. ප්‍රශ්න අඩු තරමට අපට නිදහස වැඩි. ප්‍රශ්න වැඩි තරමට, බැඳීම් වැඩි තරමට අපට නිදහස අවමයි. ඒ නිසා මේ බැඳීම් නැති කරගන්න විපස්සනා භාවනාව මනා උපකාරී වෙනවා. ප්‍රඥාව ලබාගත යුතු නම්, අවශ්‍ය නම් ඒ ප්‍රඥාව වර්ධනය කරන භාවනාව තමයි පුතේ හිත කියලා කියන්නේ. විදර්ශනා භාවනාව කියලා කියන්නේ. ප්‍රඥාව කියලා කියන්නේ පුතේ පොතපතින් ලබන දැනුම නෙවෙයි. ඒ දැනුම පදනම් කොටගෙන ඒ ප්‍රායෝගික ජීවිත අවබෝධයත් එක්ක ඇති කරගන්නා වූ යථාර්ථවාදී අවබෝධය තුළ පුද්ගලයාට ඇතිවන පරිපූර්ණත්වයක් තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒ නිසා මේ ලෝකේ පවතින සත්‍ය අපිට දෙආකාර බුදුදහමට නොදකින්න පුළුවන්. ඒ තමයි සම්මුති සත්‍ය අවබෝධය සහ ලෝකෝත්තර සත්‍ය අවබෝධය කියන දෙක. සම්මුති සත්‍යය තුළ තමයි පුතේ අපි මේ කටයුතු කරන්නේ. ගස, වැල, මල, වාහනය මේ සම්මුති සත්‍යය තුළ අපි සත්‍ය කියලා දෙයක් කතා කරනවා. ඒ සත්‍ය කියන ධර්මතාවය පුතේ හැම වෙලාවෙම ඒ ආකාරයෙන් පවතින්නේ නැහැ. සත්‍ය කියන එක හැම වෙලාවෙම වෙනස් වෙනවා. සත්‍ය කියලා කියන්නේ සාපේක්ෂ දෙයක්. ඒ වෙනස් වෙනවා. ඒ නිසාම තමයි සත්‍ය පවතින, එහෙම නැත්නම් මේ සම්මුති සත්‍ය පවතින ලෝකයේ තුල ගැටුම් ඇති වෙන්නේ, ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ සාපේක්ෂ නිසා. ඒ වෙනස් වෙන්න පුළුවන්.
මම සත්‍යයි කියලා දකින්නදී තව කෙනෙකු එය අසත්‍යයි කියලා දකින්න පුළුවන්. එහෙනම් ඒ සත්‍ය පදාර්ථයන් තුළ සම්මුති වශයෙන් සම්මුතියක් නොමැතිකම නිසා ගැටුම් ඇති වෙනවා. අපි ගැටුම් එක ජීවත් වෙනවා. ඒකෙන් අපි විශාල පීඩනයක් ලබනවා. නමුත් පුතේ ලෝකෝත්තර සත්‍ය අවබෝධය කියලා කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් මේකට කියනවා පරමාර්ථ සත්‍ය අවබෝධය. පරමාර්ථ සත්‍ය අවබෝධය කියලා කියන්නේ එහි නියම පදාර්ථයට ලංවීම. නියම පදාර්ථය අවබෝධ කොට ගැනීම. බුදුදහමේ පුද්ගලයා කෙනෙක් කතා කරනට වඩා පරමාර්ථ වශයෙන් එතන කතා කරනවා ස්වභාවය. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. මේ ස්වභාව ධර්මතා ටික තමා පුද්ගලයෙක් නිර්මාණය කරන්නේ. එතනට බුදුදහම යථාර්ථවාදීව අපි ගෙනියනවා. සම්මුති සත්‍යය තුළ අපි රතය කියන එකට වඩා ඒ රතය පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ පදාර්ථ තුළ දකින්න පුළුවන් කමක් ඇති වෙනවා. හිතලා බලන්න. අපි මේ පංචස්කන්ධය මොනතරම් නිරීක්ෂණ කළත් අන්තිමට ඒක දකින්න පුළුවන් මේ ස්වභාවයන් හතර විතරයි. ආපෝ, පඨවි, තේජෝ, වායෝ. දෙනින් එහාදී මේක දකින්න පුළුවන් කමක් නැහැ. එන මේ පරමාර්ථ අවබෝධය තමයි පුතේ විදර්ශනාව කියලා කියන්නේ. එනිසා මේ පරමාර්ථ සත්‍ය අවබෝධය අපට ලැබීමත් එක්ක විදර්ශනා භාවනා වැඩිමින් අපේ මේ ජීවිතය తాවකාලික අස්ථීර දෙයක් බවට අපට අවබෝධ වෙනවා. ඒ අවබෝධ වීම නිසාම පුතේ අපි ජීවත් වීමේදී අනවබෝධය තුලින් ඇති කරගත් ඊර්ෂ්‍යා, වෛරය, තරහව, පරිගැනීම වැනි දේවල් වලින් තොරව අනිකාට හිතකර වූ යහපත් සමාජයක් නිර්මාණය වීමට අවශ්‍ය තමාගේ යහපත් චර්යාවක් නිර්මාණය වෙනවා. ඒ නිසා අරමුණු වල ස්ථීර ස්වභාවය අවබෝධ කරගන්නත් පුළුවන්කමක් ඇති වෙනවා. මෙන්න මේ කියන අවබෝධය විදර්ශනා භාවනා වැඩිම තුලින් අපට ලැබෙනවා. එන අපි විදර්ශනා භාවනාව වැඩි යුත්තේ කොහොමද? අපි විදර්ශනා භාවනාව වැඩි යුත්තේ කොහොමද? විදර්ශනා භාවනාව පුතේ වඩන්නේ අපේ පංචස්කන්ධයේ දෙස ත්‍රිලක්ෂණානුකූලව අවබෝධයෙන් බැලීමයි. අපේ පංචස්කන්ධයේ දෙස ත්‍රිලක්ෂණානුකූලව අවබෝධයෙන් බැලීමෙන් තමයි නැත්නම් භාවනා යෝගීව මෙනෙහි කිරීමෙන් තමයි විදර්ශනා භාවනාව වඩන්න පුළුවන්කම තියෙන්නේ. අපි හඳුනගනු පංචස්කන්ධය කියන්නේ මොකක්ද කියලා. පංචස්කන්ධය කියලා කියන්නේ ස්කන්ධ කියන්නේ ගොඩ රාශිය කියන එක. රූප ස්කන්ධය. ඒ කියන්නේ රූප සමූහයකින් අපේ ශරීරය යුක්තයි. ශරීරය පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා භූත රූප වලින් නිර්මාණය වුණාත්ම ඇස, කන, නාසය, දිව මේ ආදී වශයෙන් මේ රූප රාශියක එකතුවක් තියෙන. ඒ නිසා මේකට කියනවා රූපස්කන්ධ කියලා. ස්කන්ධ කියන්නේ රාශිය, සමූහය. වේදනා ස්කන්ධ. ඒ කියන්නේ වේදනාව කියලා කියන්නේ විඳීම, වින්දනය. මොනවද විඳින්නේ? අර ඉන්ද්‍රියන් තුලින් දේවල් විඳිනවා. මොන ඉන්ද්‍රියන්ද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේ වගේ විඳිනවා. මොනවද විඳින්නේ? කොහොමද විඳින්නේ? ඇසෙන් රූප බලලා විඳිනවා. කනෙන් ශබ්ද අහලා විඳිනවා. නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරලා විඳිනවා. ශරීරයෙන් ස්පර්ශය විඳිනවා. දිවෙන් රස විඳිනවා. මේ විදිහේ වේදනාවන් විඳිනවා. එහෙනම් මෙතන වේදනාවන් රාශියක් තියෙනවා. විඳීම් රාශියක් තියෙනවා. ඒ නිසා මේකට වේදනා ස්කන්ධ කියලා කියනවා.
ඒ වගේම සංඥා ස්කන්ධ කියලා කියන්නේ සිත තුළ උපදින නිමිති, හඳුනා ගැනීම, අරමුණු, සටහන් මොන කොහොමද? අපි රූප දකිනකොට ඒ රූපයේ පදනම් කොටගෙන අපි තුල සටහන්, නිමිති, අරමුණු නිර්මාණය වෙනවා. සද්දය තුලත් එහෙමයි, ගන්ධය තුලත් එහෙමයි. මේ විදිහෙන් අපි දන සංඥා රාශියක් තියෙන නිසා සංඥා ස්කන්ධ කියලා කියනවා. සංඛාර ස්කන්ධ එනම් මෙතන චේතනා රැස් කිරීම නැත්නම් සිතේ සිතුවිලි. ඒ මොනවද? කුසල කර්ම, අකුසල කර්ම ආදී වශයෙන් අපේ හිතේ තුල විශාල සිතුවිලි ප්‍රමාණයක් ගොඩනගෙනවා. ඒව තුලණය කළා අපි ඇතැම් දේවල් ප්‍රායෝගිකව ක්‍රියා කරනවා. ඇතැම් දේවල් එහෙම යටපත් වෙලා යනවා. එහෙනම් ඒ දේවලුත් නිර්මාණ වීම සඳහා අර ඉන්ද්‍රියන් තුලින් ක්‍රියාකාරීව ලබන ඒ දේවල් ඉවහල් වෙනවා. එහෙනම් මෙතන සංස්කාර නැත්නම් සංඛාර රාශියක් තියෙනවා. ඊළඟට විඥාන ස්කන්ධය. විඥාන ස්කන්ධ දැන ගැනීම මොනවද? අරමුණු, විඥානණය. විඥාන ලක්ෂණ විඥාන. ඒ කියන්නේ අපේ විඥාණය දේවල් හඳුනා ගන්නවා. ඇස කන දිව ශරීරය මේ දේවල්, මේක හොඳ රූපයක්, මේක නරක රූපයක්, මේක හොඳ මිහිර සද්දයක්, මේක අමිහිර සද්දයක්, මේක රසයි, මේක නීරසයි. මේ විදිහේ අපි විවිධාකාරයෙන් මේ දේවල් හඳුනා ගන්නවා. දැන් එතන ස්කන්ධ රාශියක් තියෙනවා. එහෙනම් එතන හඳුනා ගැනීම රාශිය. ඒ නිසා මේකට කියනවා විඥාන ස්කන්ධය කියලා. මෙන්න මේ ස්කන්ධ දැන් ඔබට තේරෙනවා රූප ස්කන්ධ අපි පුද්ගල ශරීරය එක රූපයක් කොට සලකනට වඩා මෙතන රූප සමූහයක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය මේ සමස්ත රූප රාශිය. මේ සමස්ත රූප රාශියම අපි දකින්න ඕන කොහොමද? මෙන්න මේ විදිහට. කොහොමද අපි දකින්නේ? ත්‍රිලක්ෂණානු රූපීව දකින්නට ඕන. රූපය අනිත්‍යයි, නිට්ටය, ස්ථිර, සදාකාලික වෙන්නේ නැහැ. බිඳෙන සුළුයි, නැසෙන සුළුයි. රූපය අනිත්‍ය වන බැවින් දුක් සහිතයි. ඒ සැපතක් සුවයක් නැහැ. දුකම උපදවන සුළුයි. රූපය දුක් සහිත වන බැවින් අනාත්මයි. මගේය, මමය, මගේ ආත්මය සැලකිය නොහැකිය. ආත්ම ස්වરૂපයෙන් තොරය. මෙන්න මේ ආකාර තුනෙන් අපට පුළුවන් ත්‍රිලක්ෂණානුකූලව පංචස්කන්ධය දෙසම බලන්න. මේ භාවනා යෝගීව ඔබට කරන්න පුළුවන් දරුවනේ. ඒත් එක්කම වේදනා ස්කන්ධය මේ ආකාර තුනකින් බලන්න පුළුවන්. සංඥා ස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න පුළුවන්. සංකාර ස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්, විඥාන ස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලලා ඔබට විදර්ශනා භාවනාව වඩන්න පුළුවන්. එනිසා මේ ත්‍රිලක්ෂණ තුන අතර එකිනෙකට සම්බන්ධතාවයක් තියෙනවා. මේවා වෙන වෙනම නෙවෙයි තියෙන්නේ. රූපය අනිත්‍ය නිසා ඒ කිව්වේ impermanent. ඒක ස්ථිර නෑ. changing. ඒක වෙනස් වෙනවා. Because of changing, it raises suffering. මොකද්ද? ඒක වෙනස් වෙන නිසා ඒක දුකයි. ඒක දුක් නිසා මොකද්ද වෙන්නේ? Because of suffering, it raises non-self. එතකොට ඒක අනාත්මයි. අපි දුක් සහගත දේවල් මගේ කියලා ලං කරගන්නේ නැහැ.
එනිසා මේ පිළිබඳව නුවණින් දැකීමට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විදර්ශනා භාවනාව කියලා. එනිසා මේ ත්‍රිලක්ෂණ අපි තවදුරටත් පැහැදිලි කරනවා නම් වෙන වෙනම ඔබට පුළුවන් මෙන්න මේ ටික කියව ගන්න. මොනවාද? ඒ අනිත්‍ය කියන එක. අපි වෙනස් වෙනවා. කොහොමද? පුංචි කාලේ අපි කියනවා දරුවා. නැත්තම් අපි කියනවා ලදරුවා කියලා. ඉන්ෆන්ට් කියලා අපි කියනවා. එතනින් පස්සේ අපි චයිල්ඩ් කියලා කියනවා. එතනින් පස්සේ අපි යංග් කියලා කියනවා. එතනින් පස්සේ අපි එල්ඩර් කියලා කියනවා. මේ එකම වස්තුව විවිධ අවස්ථාවන්හි විවිධ පොසිෂන්ස් ඒ කිව්වේ වෙනස් වෙනස් ස්ථාන ගන්නවා. වෙනස් වෙනස් ස්වභාවයන් ගන්නවා. එහෙනම් මේක තමයි වෙනස් වීම. ඒත් එක්කම ලෙඩවීම, මහලු වීම, මරණයටපත් වෙනවා. දැන් මේ විදිහට යනකොට මුලින් අපි ඇලුම් කරන දේ අපෙන් එන්න ඈත් වෙනවා. ඔබට තේරෙනවා පුංචි කාලේ දරුවට, ලදරුවාට, ඉන්ෆන්ට් නැත්නම් අපි කිඩ්ස් හැමෝගෙම පුතාවත්තු මනුස්සාන most interesting thing of the people who is the child. ලෝකයේ දරුවෝ කියලා කියන්නේ තාමත් වටිනා කියන දායාදය. අපි හැමෝම ආසයි දරුවෙක් වඩා ගන්න. හැබැයි අපි තරුණයෙක් වඩා ගන්න ආස නැහැ. හැමෝම ආස නැහැ. අපි වයසට ගිය ආච්චි කෙනෙක් වඩා ගන්න හැමෝම ආස නැහැ. දරුවට තියෙන වටිනාකම තරුණයාට නැහැ. තරුණයාට තියෙන වටිනාකම වැඩිහිටියට නැහැ. එහෙනම් ඉපදුණු දවසේ ඉඳලා සමාජයෙන් ඒ පුද්ගලයාව ටිකින් ටික මොකද කරන්නේ දරුවනේ? ඈත් කරනවා. ඒ පුද්ගලයාට තියෙන බැඳීම ටිකින් ටික ඈත් කරනවා. අපිට හිතෙන්න පුළුවන් අපි පුංචි කාලේ අපිට තිබුණු වටිනාකමට වඩා දෙයක් තරුණ කාලේ තියෙනවා කියලා. ඒ අපිට දැනෙන විදිය. හැබැයි අපි මධ්‍යස්ථව බැලුවොත් පුංචි කාලේ ඔබව ලං කර ගැනීමට උත්සාහ කරපු පිරිස තරුණ වෙනකොට ඔබව ඈත් කරලා. ඒ නිසාම ඔබ උත්සාහ ගන්නවා මිනිස්සුන්ව ලං කරගන්න, මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්න. නමුත් වයසට යනකොට වයසට යනකම් ඔබට මැරෙනකම් මේක කවදාවත් ආය කරන්න බෑ. මේක තමයි ලෝක යථාර්ථය. මේක තමයි චේන්ජින් කියලා කියන්නේ. මේක තමයි ඉම්පර්මනන්ට් කියලා කියන්නේ. අස්තිරයි මේ ලෝකේ සමස්තයම. ඒ නිසා තමයි මේක අතෘප්ති කරයි දුකයි කියලා කියන්නේ. මේක සැටිස්ෆයි වෙන්න දෙයක් නෑ මේ ෆයිව් ඇග්‍රිගේට් පංචස්කන්ධයත් එක්ක. ඒ නිසා මේක හැම වෙලාවෙම unsatisfied, suffering, දුකයි. ඒ දුක් නිසා මොකද්ද පුතේ වෙන්නේ? මේ ලෝකය සබහාදහම අපි අප්‍රිය වූ ඒකකයක් බවට පත් කරනවා. අපිට මේක පිළිකුල් වෙනවා. ඇයි මේ වෙනස් වීම? ඒක අතෘප්ති කරය. ඉන්නම් if it is unsatisfied, we never willing it. අපි කවදාවත් ඒකේ වැළඳ ගන්න යන්නේ නැහැ. ඒ නිසා තමයි මේක මොනවාද වෙන්නේ? අනාත්ම වෙන්නේ. පිළිකුල් සහගත දෙයක් මගේ කියලා බදා ගන්න යන්නේ නැහැ. මමයි කියලා කියන්නේ යන්නේ නැහැ. අනාත්මයි. මගේ නෙවෙයි. අපි මොනතරම් මේකප් කළත් මේකේ ඇතුලේ තියෙන්නේ බොහොම පිළිකුල් සහගත දෙයක්. යෝග උපනිෂද් වල කියනවා බොහොම ලස්සන අදහසක්.
මට මතක විදිහට කියනවා මෙහෙම කාරණාවක්. Human body is a leather shack. It filled with stinking for urine and feces. ඒකේ අදහස් තමයි දරුවනේ මානව ශරීරය කියලා කියන්නේ ලෙද ගෝණයක්. ඒක පුරවලා තියෙනවා ඕජස් වලින්. යූරින් මුත්‍රා වලින්, පිසීස් අසුචි වලින්. ස්ටින්කින් පෝ ඒකේ ගඳ ගහන ඕජස්. ස්ටින්කින් පෝ කිය ගඳ ගහන ඕජස්. ඒ ගෝණිය පුරවලා තියෙන්නේ. Whatever we always decorate and or make up it. අපි මොනවද කරන්නේ? අපි හැම වෙලාවෙම ඒක වර්ණවත් කරනවා. අවශ්‍යයි අපි ලස්සනට ඉන්න ඕනේ. But we must realize the reality of human body. අපි ඉස්සෙල්ලාම මේ ජීවිතය පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ අවබෝධයට කියනවා යථාභූත ඥාන දර්ශන කියනවා. යථාභූත ඥාන දර්ශන. ඇත්ත ඇති සැටියෙන් දකීම. ඒ නුවණ අපට ලැබෙන්නේ විදර්ශනා භාවනාව තුළින්. එනිසා අපට දැන් තේරෙනවා මේ ත්‍රිලක්ෂණ එකිනෙකට සම්බන්ධයි. එකක් නිසා තමයි අනෙකක් සිද්ධ වෙන්නේ. මේ හැම වෙලාවෙම පටිච්ච සමුප්පාද ධර්මයට අනුවයි සිද්ධ වෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ මේ රියැලිටි එක ලෝකයට පෙන්වලා දීලා තියෙනවා. ඒ වගේම තමයි දරුවනේ අපිට පුළුවන් මේ භාවනාව වඩලා ජීවිතය ආලෝකමත් කරගන්න වගේම ඔබේ විභාගයට පිළිතුරු සපයන්න. මතක තියාගන්න අපි මුලින් කතා කරපු සමත භාවනාවට අදාළ නිපුණතාවත් මේ නිපුණතා ගුණ අතරම තියෙනවා. මෙතන ප්‍රශ්න 40ක් පමණ ඇති. ඔබට පුළුවන් මේ ප්‍රශ්නවලට සමාවෙන්න. මට මතක් වුණේ අනිත් පාඩමේ මාත් ප්‍රශ්න ගන්න. මේ පාඩමේ ප්‍රශ්න මෙච්චරයි. අපි සමත භාවනාවට ප්‍රශ්න දුන්නා. ඉදිරියට එන්න තියෙන පාඩමේ ප්‍රශ්න ගන්න තමයි මට මතක් වුණේ. මම මේ පාඩම දැනටමත් හදලා ඉවරයි. එහෙනම් දරුවනේ සුබ දවසක්. තෙරුවන් සරණයි. අලුත් පාඩමකින් නැවත හමු වෙමු.